Hallelujah, hallelujah, hallelujah. God is a good God. Hallelujah. Say, God is a good God. He is here right now. Hallelujah. Thank God for Jesus. උන්වහන්සේට ස්තුති වේවා යේසුස් වහන්සේ නිසා. If not for him, we would have been in a lost eternity. උන්වහන්සේ නෙමෙයි නම් අපි සදා කාලයටම නැති වී සිටින මනුෂ්‍යයන් හැටියටයි And සිටින්නේ. thank God for the new covenant. ඒ වගේම උන්වහන්සේට ස්තුති වේවා අලුත් කිවිසුම නිසා. Because if we were in the old covenant, මන්ද අපි පරණ කිවිසුමෙහි සිටියා නම් there are many consequences. බොහෝ විපාක තිබෙන්න යනවා. Thank God for Jesus. දෙවියන් වහන්සේට ස්තුති වේවා Thank යේසුස් God. නිසා. Thank God that he has made a new covenant with you and me. දෙවියන් වහන්සේට ස්තුති වේවා උන්වහන්සේ ඔබත් මාත් සමග අලුත් කිවිසුමක් සාදා තිබෙන නිසා. In the Old Testament, in Parana- Exodus 34:7, කිවිසුමේ නික්මයාම 34:7 the Bible mentions something like this: බයිබලයේ මෙන්න මෙවැනි ආකාරයේ දෙයක් පවසනවා. keeping mercy for thousands, forgiving iniquity and transgression and sin, and that will by no means clear the guilty, visiting the iniquity of the fathers upon the children and upon the children's children unto the third and to the fourth generation. Exodus 34, verse 7. නික්මයාම 34:7 වෙනි පදය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන සේක. තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙනසේකයි ප්‍රකාශ කළසේක. This word, if we read, we see that it was for the old covenant. දැන් මේ වචනය ඔබ කියවනකොට අපිට පේන්නේ කුමක්ද මේ තිබුණේ පරණ කිවිසුම යටතේ. The curse passed on to the third and the fourth generation. ඇත්තටම ශාපය තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවට පවා පැවතුණා. This was before Jesus came. දැන් මේක යේසුස් එන්ට ප්‍රථමයෙන්. Thank God for Jesus. දෙවියන් වහන්සේට ස්තුති වේවා යේසුස් නිසා. After he came, he died on the cross, he forgives you and me. උන්වහන්සේ පැමිණියාට පසුව ඔබත් මාත් වෙනුවෙන් උන්වහන්සේ කුරුසේ මිය ගොස් අපට සමාව දුන්නා. We don't have the sins of our parents to pay back, or we don't have, generational curses following us, because Jesus paid in full. දැන් අපගේ මව්පියන් කරපු වැරදි වලට අපිට ගිමිල ගෙවීමක්වත් අපගේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ ශාපය එමක්වත් නැහැ. මොකද යේසුස් වහන්සේ මිල සියල්ලක් අප උදෙසා ගෙවු නිසා. In the new covenant, it says many times this particular verse is mentioned that I read just now. මා විසින් කියවන ලද මේ පදය බොහෝ තැන්වල පරණ කිවිසුමෙහි මේ සඳහන් වී තිබෙනවා. Thank God for Jesus that we are free from sin, iniquity. දෙවියන් වහන්සේට ස්තුති වේවා යේසුස් වහන්සේ නිසා මන්ද ඒ සෑම අපරාධ වලින් සෑම පාපයකින්ම අප නිදහස් වී සිටින නිසා. Because sometimes you hear people saying, it's because of my father and my grandfather that I'm paying a price. සමහරක් විට මිනිසයන් කියන ඔබට ඇසිලා ඇති මගේ දෙමව්පියෝ නිසා මගේ මුතුන් මිත්තෝ නිසා තමයි මට මේ මිලේ ගෙවන්න වෙලා තියෙන්නේ කියලා. But if you have Jesus in your heart, නමුත් ඔබට යේසුස් සිටිනවා නම් ඔබේ හදවත තුල if you are in the New Testament, ඔබ අලුත් කිවිසුම තුල සිටිනවා නම් see what Jesus says to you. බලන්න යේසුස් වහන්සේ ඔබට කුමක්ද පවසන්නේ Hebrews කියලා. chapter 8, verse 12. 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. For I will be merciful to their unrighteousness, and their sins and their iniquities will I remember no more. Hebrews 8, verse 12. හෙබ්‍රෙව් 8:12. එසේය මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නෙමි. ඔවුන්ගේ පවුද තවත් සිහි නොකරන්නෙමි. ස්වාමීන් වහන්සේ කියන සේකයි කියා He තිබේ. says, their sins and iniquities will I remember no more. ඔවුන්ගේ පව් සහ අපරාධ මම තව දුරටත් සිහි නොකරන්නෙමි කියා පවසා තිබෙනවා. Thank God for his mercy. දෙවියන් වහන්සේ ස්තුති වේවා උන්වහන්සේගේ කරුණාව නිසා. Mercy is the bad that we deserve that we don't get. දැන් කරුණාව කියන්නේ Is the bad that we deserve and we don't get. කරුණාව කියන්නේ අපි ලබන්ට සුදුසු වුණත් අපිට ඒක ලබන්ට නැති දෙයක් හැටියට තිබෙනවා. Mercy shows that we are bad, කරුණාවෙන් පෙන්නන්නේ කුමක්ද? අපි නරකයි. but because God is merciful to us, we Namun- don't receive
නමුත් දෙවියන් වහන්සේ කරුණාවන්ත නිසා අපගේ ජීවිත කෙරෙහි අපට ඒ දේ ලැබෙන්නේ නැහැ. In the new covenant, it says grace අලුත් කිවිසුම කියන්නේ අනුග්‍රහය. is the goodness of God දෙවියන් වහන්සේගේ යහපත්කම that we don't deserve, අපිට ලබන්න සුදුසු නැතත් but we get it. නමුත් අපිට ඒක ලැබෙනවා. Freely we get. ඊටාත්ම නොමලේ අපිට ඒක ලැබෙනවා. That's grace. ඒක තමයි අනුග්‍රහය කියන්නේ. Grace reaches down to us අනුග්‍රහය අප වෙතටම පැමිණෙනවා. and He brings us to His level. ඊට පස්සේ උන්වහන්සේගේ මට්ටමට අපව ගෙනෙනවා. So in Jesus Christ, God says, I have made you perfect. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ පවසන්නේ අපව සම්පූර්ණ කර තිබෙන If බවයි. you are in the New Testament, the Bible says that you are in Christ. ඔබ අලුත් ගිවිසුම තුල සිටිනවා නම් බයිබලයේ කියන්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින බවයි. Romans chapter 6 verse 10 says like this, රෝම 6:10 මෙසේ පවසනවා. For in that he died unto sin once, but in that he liveth unto God. This is talking about Jesus. මක්නිසාද උන්වහන්සේ මරණු මරණයෙන් එකවරක් පාපයට මලසේක. නමුත් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේට ජීවත් වන සේක. මෙතන කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. Jesus paid the price just once for all our sins. යේසුස් වහන්සේ එක වතාවක් අපගේ සියලු පාප වෙනුවෙන් මිලය ගෙවනු ලැබුවා. Sin has been the biggest problem in mankind. මනුෂ්‍ය වර්ගයා තුල තිබෙනා වූ ලොකුම ප්‍රශ්නේ හැටියට තිබෙන්නේ පාපයයි. The Bible says that Adam sinned and led the whole human race into unrighteousness or sin. බයිබලයේ පවසන්නේ ආදම් පව් කරපු නිසා මුළු මනුෂ්‍ය වර්ගයාම තම ඒ පාපය පැමිණියා කියයි. Sin brought death පාපය මරණය ගෙනාවා. and all the curses, සහ මරණය සහ සියලුම ශාපවල. fear, බිය all kinds of sickness and disease came because of Adam's disobedience. විවිධාකාර රෝග සහ අසනීපවල් පැමිණියෙත් ආදම්ගේ අකීකරුකම. But in the New Testament, see what Jesus did for us. නමුත් අලුත් කිවිසුම තුල බලමු මොකද්ද යේසුස් වහන්සේ අප උදෙසා කළේ කියලා. By one man's obedience, එක්කෙනෙක්ගේ කීකරුකම තුලින් many have been made righteous. බොහෝ අයව ධර්මිෂ්ඨ කර තිබෙනවා. Many have passed from death to life. බොහෝ අය මරණය පහු කරමින් ජීවනයට ඇතුල් වී තිබෙනවා. All you have to do is receive Jesus. ඔබට කරන්න තිබෙන එකම දේ කුමක්ද? යේසුස්ව පිළිගැනීමයි. Sin had so much of power to destroy mankind. පාපයට ඒ තරම්ම බලය තිබුණා මනුෂ්‍ය වර්ගයාව විනාශ කරන්න පිණිස. Sin was something that was in man's nature when he fell. දැන් පාපය කියන්නේ මනුෂ්‍යයා වැටුණාම මනුෂ්‍යයට ලැබුණු ස්වභාවයක්. When Adam sinned, ආදම් පව් කළ විට he disobeyed God. ඔහු දෙවියන් වහන්සේට අකීකරු වුණා. And we see the word sin, අපි පාපය කියන වචනේ දිහා බැලුවොත් Satan's inner nature entered into man. යක්ෂයාගේ ඇතුළාන්ත ස්වභාවයයි මනුෂ්‍යයාට ඇතුල් වුණේ. Sin is Satan's inner nature. පාපය කියන්නේ යක්ෂයාගේ ඇතුළාන්ත ස්වභාවය. He may appear like an angel of light, දැන් යක්ෂයා වුණත් ආලෝකයේ දේව දූතයෙක් වගේ ප්‍රකාශ වෙන්න පුළුවන්. but his inner nature is sin. නමුත් ඔහුගේ ඇතුළාන්ත ස්වરૂපය පාපයයි. Bible says that he is the one who committed sin first of all. බයිබලයේ කියන්නේ පළමු කොට යක්ෂයා තමයි පව් කළේ කියලා. In 1 John 3:8 it says like this, 1 යොහන් 3:8 මෙන්න මෙසේ පවසනවා. for the devil sinneth from the beginning. යක්ෂයා පටන් ගන්මේ සිට පව් කරන්නේය. From the beginning, he sinneth from the beginning. ඔහු පටන් ගන්මේ සිට පව් කරනවා. That's how he tempted Adam. එන්නේ එහෙමයි ඔහු ආදම්වත් පරීක්ෂාවට ලක් කළේ. He tempted Adam and Eve and he put that sin nature into them. ඔහු ආදම්වා සහ ඒවවත් පරීක්ෂාවට ලක් කරමින් ඔහු තුල තිබුණු පාපයේ ස්වභාවය ඔවුන් වෙතට Because දමනු they ලැබුවා. disobeyed God. ඔවුන් දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච නිසා. But for the very purpose that the Son of God came, දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා ආවව එකම ප්‍රධානම අරමුණ destroy the power of the enemy, සතුරාගේ බලය විනාශ කිරීමටයි. destroy the power of death. මරණයේ බලය විනාශ කිරීමටයි. Bible says that the wages of sin is death, බයිබලයේ පවසන්නේ පාපයේ කුලිය නම් මරණයයි. but the gift of God is eternal life. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් සදාකාල ජීවනයයි. Thank God for Jesus.
යේසුස් නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා. Many people don't know this truth. බොහෝ අය මේ සත්‍ය දන්නේ නැහැ. Even I didn't know this truth. මම පවා මේ දැනන් සිටියේ නැහැ. Somebody told me that Jesus took your place. He died for you on the cross. කෙනෙක් මට පැවසුවා යේසුස් වහන්සේ ඔබේ ස්ථානය රැගෙන කුරුසේ මිය ගිය බව. The person who witnessed to me, මට සාක්ෂි දැරුවා වූ ඒ පුද්ගලයා she said that, you know, Jesus took your place. He is the one, you are the one who was supposed to be on the cross. දැන් මට පවසා සිටියේ යේසුස් වහන්සේ ඔබේ ස්ථානය ගත්තා. ඔබයි කුරුසයට යන්න නියම වී තිබුණු කෙනා. Because Jesus never committed any sin. මොකද යේසුස් කිසි විටකත් පව් කළේ නැහැ. We are the ones who have committed sins. අපි තමයි පව් කරමින් සිටියේ. But Jesus freely forgives us නමුත් යේසුස් නොමිලේම අපට සමාව දෙනවා. when we ask Him to forgive. අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියාම සමාව දෙන්න When කියලා. we believe and say, Jesus, I thank you that you died, you took my place. අපි අදහාගෙන කිව්වහම යේසුනි ඔබට ස්තුතියි ඔබ මගේ ස්ථානය අරගත්තා. ඔබ මා වෙනුවෙන් මිය ගියා කියා. By one offering and one sacrifice, Jesus took away sin. එක පූජාවකින් එක කැපකිරීමකින් යේසුස් වහන්සේ අපේ ස්ථානය ගත්තා. So the whole story of, you know, mankind's redemption is that Jesus died and rose again. දැන් මනුෂ්‍ය වර්ගයාගේ බිඳීමේ මුළු කතාන්තරයේම තිබෙන කුමක්ද? යේසුස් වහන්සේ මිය ගියා සහ නැවත නැගිටුණා. The root problem for man was sin. දැන් මනුෂ්‍යයාගේ ඒ මුලක් හැටියට තිබුණු පාපයේ ප්‍රධානම මුල හැටියට තිබුණු ප්‍රශ්නේ මුල තමයි පාපය. Bible says that Jesus became sin for us. බයිබලයේ පවසන්නේ යේසුස් වහන්සේ අප උදෙසා පාපයක් වුණා කියලා. Because of sin, there are consequences. පාපය නිසා විපාක ප්‍රතිවිපාක තිබෙනවා. Sickness, disease, poverty, fear, all kinds of things. රෝගය, අසනීපකම්, ඒ වගේම දුප්පත්කම්, බිය යන්නා වූ දේවල්. But Jesus became sin and He redeemed us. යේසුස් වහන්සේ පාපයක් වී අපව මුදවා ගත්තා. Bible says in Galatians 3:13, He redeemed us from every curse. බයිබලයේ පවසන්නේ ගලාති 3:16 හැම 3:13 හැම ශාපයකින්ම උන්වහන්සේ අපව මිදෙව්වා කියලායි. Sickness is a curse. රෝගය කියන්නේ ශාපයක්. Death is a curse. මරණය කියන්නේ Poverty ශාපයක්. is a curse. Poverty is a curse. දුප්පත්කම කියන්නේ ශාපයක්. So Jesus took that sin nature යේසුස් වහන්සේ ඒ පව්කාර ස්වභාවය රැගෙන and He took upon Himself that curse උන්වහන්සේ ඒ ශාපය උන්වහන්සේ වෙතට රැගෙන and He died. උන්වහන්සේ මිය ගොස් He rose again නැවත නැගිටා. to give us the blessing. අපට ආශිර්වාදය ලබා දුන්නා. So when Jesus died on the cross, යේසුස් වහන්සේ කුරුසියේ මිය ගිය මොහොතේ all He had to do was take Adam's place. උන්වහන්සේට කරන්න තිබුණ එකම දේ තමයි ආදම්ගේ ස්ථානය ගැනීම. Adam committed that sin. ආදම් ඒ පාපය කළා. 4,000 years God was searching for somebody, a man, to pay that sin penalty. අවුරුදු 4000ක් පුරාවටම දෙවියන් වහන්සේ කෙනෙක්ව සෙව්වා ඒ පාපේ දඬුවම ගෙවන්න පිණිස. Because when sin entered, fellowship with God was broken. පාපය ඇතුළු මොහොතේ දෙවියන් වහන්සේ සමග තිබුණු සහභාගීකම බිඳී ගියා. Man couldn't freely come to God. මිනිසයාට බැරි වුණා නිදහසේ දෙවියන් වහන්සේ වෙතට They had පැමිණෙන්න. that guilt, condemnation within. You know, I don't know whether God will accept me. මිනිසයා තුල දෝෂාරෝපණය වර්ධ තැබීමේ සිතුවිලි තිබෙනවා. උන් සිතන්නේ කුමක්ද? මම දන්නේ නැහැ දෙවියන් වහන්සේ මාව පිළිගනීවිද? So when Jesus died and He paid the price with one offering, යේසුස් වහන්සේ මිය ගොස් එක පූජාවකින් ඒ මිලය ගෙවු විට because He paid the price, all have been made righteous. උන්වහන්සේ ඒ මිලය ගෙවීම තුලින් සියල්ලෝම ධර්මිෂ්ඨ කරනු ලැබුවා. We become free from sin අපි පාපයෙන් නිදහස් and වෙනවා. servants to righteousness. ධර්මිෂ්ඨ කමට සේවකයෝ වෙනවා. Jesus took our sin යේසුස් වහන්සේ අපේ පාපය රැගෙන and He restored fellowship with God. උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග තිබෙන ඒ සහභාගීකම අපට නැවත ලබා Now, දුන්නා. because we have Jesus in our hearts, දැන් යේසුස් අපගේ හදවත් තුල සිටින නිසා we can say, Father, I come to you in Jesus' name. අපට කියන්න පුළුවන්කම තිබෙනවා පියාණනි යේසුස්ගේ නාමයෙන් මා ඔබ වෙතට පැමිණෙනවා. You know, when Adam sinned, he felt so lonely. ආදාම් පව් කරපු මොහොතේ ඔහුට තනිකමක් දැනුණා. When he disobeyed God, he felt so lonely. He felt that God had left him. ඔහු දෙවියන් වහන්සේ රකිකරු වූ මොහොතේ ඔහුට දැනුනේ දෙවියන් වහන්සේ ඔහු අතහැර ගොස් ඔහුට ලොකු තනිකමක් දැනුණා. You and I feel lonely sometimes. ඔබටත් මටත් සමහර අවස්ථාවන් වල තනිකම දැනෙනවා.
But that same loneliness Jesus paid on the cross. නමුත් ඒ තනිකමත් යේසුස් වහන්සේ කුරුසේදී ගෙවනු ලැබුවා. He said to the Father, Father God, why have you left me? උන්වහන්සේ යේසුස් වහන්සේ පියාණන් වහන්සේට කිව්වේ පියාණනි ඔබ මා අත්හැරියේ මන්ද? Because he felt that loneliness that Adam felt. ආදම්ට දැනුණා වූ ඒ තනිකම යේසුස් වහන්සේටත් දැනුණා. So if you have Jesus today in your heart, අද දවසේ යේසුස් ඔබේ හදවත තුල සිටිනවා නම් you don't have to feel lonely. ඔබට තනිකමක් දැනෙන්න අවශ්‍ය නැහැ. You don't have to feel lonely. තනිකමක් දැනෙන්න අවශ්‍ය නැහැ. Because he is there with you forever and ever. කද යේසුස් වහන්සේ ඔබ සමග නිතරමත් සදාකාලෙන් සදාකාලයටම සිටිනවා. In Hebrews chapter 10 verse 8, හෙබ්‍රේයු 10:8 it says, God doesn't want our sacrifices and our offerings to please him. දෙවියන් වහන්සේට ඕනේ නැහැ කියනවා උන්වහන්සේව ප්‍රසන්න කරන පිණිස අපගේ පූජාවල්. All he wants us is to believe in Jesus. උන්වහන්සේට ඕනේ එකම දේ කුමක්ද? යේසුස් කෙරෙහි අදහා By ගැනීමයි. one offering, he paid the price for us. මන්ද එක පූජාවකින් යේසුස් වහන්සේ අප උදෙසා ඒ මිලය ගෙවු නිසා. Sin nature was removed from mankind, මනුෂ්‍ය වර්ගයාගෙන් පාපිෂ්ඨ ස්වභාවය ඉවත් කරනු ලැබුවා. and righteous nature was given to mankind. ඊට පසුව මනුෂ්‍ය වර්ගයා වෙතට ධර්මිෂ්ඨකමේ ස්වභාවය දෙනු ලැබුවා. If one man, Adam, can bring down the whole human race to sin, and sin brought death, by one man, Jesus Christ, he gave us life, eternal life. දැන් එක මිනිසෙක් වූ ආදම් තුලින් ඔහුට පුළුවන් වුණා නම් ඔහුගේ පාපය තුලින් මුළු මනුෂ්‍ය වර්ගයාටම පාපයත් ඒ තුලින් මරණයත් ගෙනෙන්න එක මිනිසෙක් වූ යේසුස් වහන්සේට පුළුවන්කම තියෙනවා උන්වහන්සේගේ මරණය තුලින් අපට ජීවනය ගෙනෙන්න. So in a day like this, we don't have to weep no more because he is risen and he is seated at the right hand side of the Father God. දැන් මේ වගේ දවසක අපට වැළපෙන්න කඳුළු සලන්න අවශ්‍ය වන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට පියාණන් වහන්සේගේ දකුණු පාර්ශවයේ සිටින නිසා. Thank God for Jesus who obeyed for us. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති වේවා. මන්ද අප උදෙසා උන්වහන්සේ කීකරුණා. You tell the Lord, Lord, I thank you for Jesus. ඔබ ස්වාමීන් වහන්සේට කියන්න පියාණනි යේසුස් නිසා ඔබට ස්තුතියි. Because of his obedience that I can come boldly to your presence. මොකද උන්වහන්සේගේ කීකරුකම නිසා අපට පුළුවන්කම තිබෙනවා පියාණනි ඔබ වෙතට නිර්භීතව ඔබේ අභිමුඛයට You have පැමිණෙන්න. that right standing with God, ඔබට ලැබී තිබෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ හරිය ලෙස සිට a ගන්න. right relationship with God the Father. දෙවියන් වහන්සේ පිය වූ දෙවියන් වහන්සේ සමග හරි You සම්බන්ධතාවයක් can ඇති worship කරගන්න. and call him Abba Father. ඔබට පියාණන් වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේට හඬගසන්න පුළුවන් අබ්බා පියාණනි කියා. That is the message of the cross. ඒක තමයි කුරුසේ පණිවිඩය. So let's continue to listen to his word and say, God, I thank you for Jesus. You don't have to weep and mourn no more today. ඉතින් අපි දිගටම උන්වහන්සේට ස්තුති කරමින් දෙවියන් වහන්සේට කියමු යේසුනි දෙවිඳුනි ඔබට ස්තුති යේසුස් වහන්සේ නිසා. If you ඔබ have ඇත්තටම Jesus- වැළපෙන්න කඳුළු සලන්න අවශ්‍ය වන්නේ නැහැ. If you have Jesus in your heart, you're the most joyful person. යේසුස් වහන්සේ ඔබේ හදවත තුල සිටිනවා නම් ඔබ තමයි ඒ ප්‍රීතිමත්ම පුද්ගලයා. If not, it's good to receive Jesus as your Lord and your Savior. එසේ නොවේ නම් ඇත්තටම යේසුස්ව ඔබගේ ස්වාමියාත් ගැලුම්කරුත් හැටියට පිළිගැනීම හොඳයි. Hallelujah. Amen. හලෙලූයා.